මාව මිස් ශ්‍රී ලංකා කෙනෙක් කියලා අඳුරනවට වඩා මම කැමති ජාතික තලයේ ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් කියලා මාව අඳුරනවට තමයි මම කැමති. තාත්තා නැති වුණාට පස්සේ අඩුම තරමේ තාත්තගේ මිනිහ වැට්ටි කටයුතු කරගන්නවත් පිරිමියෙක් කවුරුත් නැහැ. මම තනියම ඔක්කොම කරේ. මට ඒතකොට අවුරුදු 23යි. මං ජීවිතේට මෝචරයකට ගිහිල්ලා නැහැ. කසාදය විවාහය කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මම දැකලා තියෙනවා වෙල්නස් දේවල් ඉන්ජෙක්ට් කරගන්නවා. නිකන් මේ සේලයින් එකක් වගේ ඒගොල්ලන් ඇඟට වෙල්නස් කියලා ඒගොල්ලන් දාගන්නවා. අපි කවුද දන්නේ මේවා අපි දැන් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගහලා සුදු වෙන ක්‍රීම් එකෙන් සුදු වෙනවා කියන එක මම කියන්නේ නැහැ. සමහරවිට සුදු නෙමෙයි සුදු මැලි වෙලා ඉන්නේ. සුදු මැලි වෙලා ඉන්නවා. ලංකාව වෙනුවෙන් අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ජාතික කොඩිය මෙහෙම ලෙල දෙනවා දකින්නකොට. ඒ වගේම පේලියක් ගිහිල්ලා අපි ඔක්කොම ඒ අභිමාණයෙන් ජාතික ගීය නමෝ මාතා කියලා කියනකොට ඒ එන ප්‍රෞඩත්වය ඒ ෆීලිං එක මං හිතන්නේ කාටවත් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා අද සුදු වෙන්නේ නැතුව මේ පාටි ඉන්න එක. මොකද තරුණියෙක් වුණාම අපිට උප්පත්තියෙම ලැබෙන ලස්සනක් තියෙනවා. මගේ හස්බන්ඩ් මං අවුරුදු 2කින් දැකලා නැහැ. ඇයි අපි ක්‍රීඩාවට ආදරෙන් ඉඳ. ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදිහට ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමරා එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකයේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට. උකුම උකු වීවා තේකෝප්පයක උපරිම රස ඔබේ පවුලේ සැවම සමග බෙදා ගන්න. සම්පූර්ණ නම සොලාංචි ක්‍රිස්ටිනා ගුණවිජය. උපන් ගම කොළඹ. පාසල් ගියේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය. පවුල විස්තර අම්මා තාත්තා තාත්තා නම් දැන් ජීවිතන් අතර නැහැ. නංගි සමගි සැමියා. ජීවිතේ ලැබපු ජයග්‍රහණයන් 2005 වර්ෂයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම 2013 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගැනීම ඒ වගේම 2014 වර්ෂයේ ටොප් මොඩල් ඔෆ් ද වර්ල්ඩ් කියන කිරුළ හිමි කර ගැනීම. ඔබ රැකියාවල් කරනවද කරලා තියෙනවද? ඔව් රැකියාත් කරනවා. මම ඊට ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරා. දැන් පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සොලංජි. බොහොම ස්තුතියි අපේ ආරයුම පිළිගත්තට වැඩසටහනට සහභාගී වන්න. මට ඔක්කොම කලින් කියන්න ඔය බ්ලේස් එකේ තියෙන පදක්කම් මොනවද? කීයක් ඔතන පදක්කම් තියෙනවද? මෙතන ඔක්කොම නැහැ. තව තියෙනවා ගෙදර. පුළුවන් ටික තමයි මේ ගහලා තියෙන්නේ. මේ ඔක්කොම මම ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගියාම ලැබිච්ච දේවල්. පොඩ්ඩක් කියන්නකෝ ඔතන තියෙන විශේෂ පදක්කම් මොනවද කියලා. මෙතන තියෙනවා මම ඕස්ට්‍රේලියා ගිය එකේ වැවලි ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකේ එකක් තියෙනවා. මොකද්ද ටූර්නමන්ට් එක? මේක 2000 මොකද බාස්කට් බෝල්ද නෙට් බෝල්ද? මේක නෙට් බෝල්. 2009 වර්ෂයේ වැවලි ඉන්ටර්නැෂනල් ජාතික දැල්පන්දු තරඟාවලිය නියෝජනය කරා. මේ මොනවාද ඒකට කියන්නේ ශ්‍රී ලංකා ස්කූල්ස්. මම ඒකේ උපනායිකා විදිහට හිටියේ. එතකොට ඒකෙදි හම්බෙච්ච ඒ ටීම්ස් තමයි ඕස්ට්‍රේලියා ටීම් එක තියෙනවා, මෙතන නිව්සීලන්ත තියෙනවා, තව තියෙනවා සිංගප්පූර් තියෙනවා. මෙතන ඕස්ට්‍රේලියා සෙට් එකක්ම තියෙනවා. ඊට අමතරව පැසිපන්දු වලින් තියෙනවා කසස්ථාන්, එතකොට සිංගප්පූර්, චයිනා, ජපාන්, ඉන්දියා. ඒ වගේම දැන් මේ පසුගිය ගිහිල්ලා ආපු ඔලිම්පික් ක්වොලිෆයර්ස් වල ඒකේ පදක්කමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් පදක්කම් මීට අමතර පදක්කම් ඔක්කොම පදක්කම් ගත්තම කීයක් තියෙනවද? කවුන්ට් කරලා නන්නේ. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඉතින්. මේක නෙමෙයි මේ මං කියන්නේ දැන් මේක මේ බ්ලේස් එකට එන එක. අපි normal ජයග්‍රහණ ලබා ගත්ත ඒවත් ඉතින් ගෙදර ඇත්තටම මේ මල් වාසේවා මේවට වඩා ගොඩක්ම තියෙන්නේ ඒවා තමයි. කුසලානයි පදක්කනුයි. පළවෙනි ජයග්‍රහණ ලබා ගත්ත වයස කීයේදීද? 2002 මයිලෝ තරඟාවලිය ශූරතාවය. මොනවද නෙට් බෝල්ද? නෙට් බෝල්. බාස්කට් බෝල් පැත්තෙන්? බාස්කට් බෝල් පැත්තෙන් under 13 Nolan Line බාස්කට් බෝල් චැම්පියන්ෂිප් එක 2000 මට මතකයි 2003. දැන් ජාත්‍යන්තර පැත්තේ මොකද ඔයාගත්ත පළවෙනි ජයග්‍රහණය? ජාත්‍යන්තර මට්ටමේ ගත්ත පළවෙනි ජයග්‍රහණය තමයි 2011 වර්ෂයේ තිබ්බ පළවෙනි දකුණු ආසියාතික විරල ක්‍රීඩා තරඟාවලියේ බ්‍රොන්ස් මෙඩල් එක. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මම ඉස්කෝලේ යන දවස්වල අපේ ස්කූල් ටූර්නමන්ට් එකක් ගියා අපි හේ ගියා. එතකොට ඒකේ ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා තායිලන්ඩ් වල තිබ්බේ ශ්‍රී ලංකා ස්කූල්ස්.
එක netball. ඊට පස්සේ පැසිපන්දු මේක. ඊට පස්සේ අපි ගත්තා ඒත් 3-on-3මයි ශ්‍රී ලංකා South Asian Quest basketball 3-on-3 championship එකේ gold medal එක. ඒක ජයග්‍රහණ netball සහ basketball වල වෙන වෙනම රන් තියෙනවා. අනිවාර්යෙන්. දැන් ওই දෙකෙන් මොකද්ද වැඩිපුරම සොරංජි කැමතිම ක්‍රීඩාව? මගේ පළවෙනි ක්‍රීඩාව දැල්පන්දු. ඊට පස්සේ මගේ උසත් එක තමයි ඇත්තටම පැසිපන්දු ක්‍රීඩාවට යමු වුණේ. කැමතිම ක්‍රීඩාව කියන්නේ මම දෙකටම කැමති ආදරෙයි. පස්සේ මට දෙකින් එකක් තෝරගන්න උනා මගේ කකුලේ නීස් දෙකේ ආබාධ දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙක හින්දා මට දෙකම කරගෙන යන්න බෑ. ඉතින් මගේ ගොඩක් ඉස්කෝලෙන් දවස්වල ඉඳන් මම ගොඩක් කැමති පැසිපන්දු ක්‍රීඩාවට. ඉතින් නෙට්බෝල් වලට සමුදීලා පැසිපන්දු තමයි ඉස්සරහට කරගෙන ගියේ. කොහොමද මිස් ශ්‍රී ලංකාව වෙන්නේ? 2013 වර්ෂයේ මිස් ශ්‍රී ලංකාව වෙන්නේ මම. ඒක වෙන්නේ මම 2013 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩාවලේ පැසිපන්දු අංශයේ දක්ෂම ක්‍රීඩිකාව වුණා. ඊට පස්සේ ඒ කාලෙදී ඔය පත්තර වලින් එහෙම ගොඩක් ඉන්ටර්වියුස් එහෙම ආවා. ඉතින් ඔය තියෙන කාල අතරතුරේදී අපේ මගේ අම්මයි නංගි මිස් ශ්‍රී ලංකා තරඟාවලියට අයිදුම්පත් දාලා තිනා Facebook එක හරහා. මම දැනන් හිටියේ නෑ. මට කෝල් එක ආව මං හිතුවේ තවත් එක ඉන්ටර්විව් එකක් කියලා. එතකොට තමයි කිව්වේ නැහැ. ඔයා මෙහෙම මේ ආයතනයේ දෙරණ ආයතනයේ ඔයාව සිලෙක්ට් කරලා තියෙනවා මේ මිස් ශ්‍රී ලංකා කියන මේකට. ඔයා ඔඩිෂන්ස් වලට එන්න කියලා. මං කිව්වා ඔඩිෂන්ස් වලට මට එහෙම කිසිම සුදුසුකමක් නැහැ. මම ක්‍රීඩිකාවක්. මේ මොකද ඒ දවස්වල තිබ්බනේ ලොකු මතයක් මිස් ශ්‍රී ලංකා කෙනෙක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් සුදු වෙන්න ඕනේ කියලා. මං ඉතින් කළුයින් ඉතින් ඇත්තටම. මොකද මම පොඩි කාලේ ඉඳන් අවුරුදු 8 9 ඉඳන්ම ග්‍රවුන්ඩ් එකේම තමයි ඉතින්. මං කිව්වා මට එහෙම මේ ලොකු දෙයක් නැහැ. කියලා කියද්දි නෑ ඔය තියෙන ලස්සන හොඳයි ඔයා එන්නකෝ කියලා. මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ගානේ මගේ තාත්තා ගොඩක් අපි නිකන් විහිළුවට වගේ කියන්නේ හිට්ලර් ගුණ විජය කියලා. මොකද ඒ තරම් හමුදා පාලනයක් වගේ තමයි ගෙදර තිබ්බේ. මගේ තාත්තා හමුදා පාලනය නෙමෙයි. හමුදා පාලනයක් වගේ තිබ්බේ. ඉතින් මම හිතුවා තාත්තගෙන් හරි සර්වයිව් වෙන්න පුළුවන් කියලා මට මේ දෙන්නට නොයා ඉන්න. මොකද මම කැමති නැහැ මේකට යන්න කියලා. අපි ෆැෂන් කරාට අපි හිතන්නේ නැහැ නේ ශ්‍රී ලංකා කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒ ෆැෂන් කරලා. ඉතින් කොහොමරි තාත්තට කිව්වම තාත්තා කිව්වා ඔයා ස්පෝර්ට්ස්මන් කෙනෙක්. ඔයා චැලෙන්ජර්ස් ඇක්සෙප්ට් කරන කෙනෙක්. ඔයා මේක try out කරන්න. මොකද මං හිතුවේ නෑ තාත්තා මේකට මේ අවස්ථාව දෙයි කියලා. මොකද තාත්තා කැමති නෑ ඒ දේවල් වලට. මටත් හිතා ගන්න බැරුණ තාත්තා එහෙම කිව්වේගෙන් මං කිව්වා මට මේ වගේ ඇඳුම් අඳින්න තියෙනවා. මේ වගේ යන්න තියෙනවා. රටවල් වලට යන්න තියෙනවා. ෂෝස් තියෙනවා. ඔය වගේ තියෙනවා. කමන්නේ. ඔයා ප්ලේයර් කෙනෙක්. ඔයා දන්නවා කොහොමද ඉන්න ඕනේ විදිය. ඔයාට අපි උගන්වලා තියෙනවා. ඔයා මේක try out කරලා බලන්න. සමහර විට විනෝලුස් දෙකම සමබරව ගන්නවා දන්නවනේ කියලා. මං ඉතින් ඒගොල්ලන්ටත් බැන කොහොමරි ගියා. අන්තිම 12ට සිලෙක්ට් වුණාට පස්සේ මට හිතුණා මං අනිවාර්යෙන් මේක try out එකක් දෙන්න ඕනේ කියලා. ජීවිතේ සමහර විට හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් නේ. මම මේක try out එකක් දුන්නා. කොහොමරි ගොඩාක් ඒකට කියන්නේ මේ මම එතකොට නාවික හමුදාවේ සේවය කරමින් හිටියේ. ඒ අතරතුරේදී ටූර්නමන්ට්ස් එහෙම ගියා. ගොඩක් වෙලාවට මට ප්‍රැක්ටිසස් වලට එහෙම යන්න උනා. මම මේකප් එකට මූව් කරනවා. ප්‍රැක්ටිස් වලට යනවා. මට හොඳටම මතක මගේ ජීවිතේ මම කවදාකවත් අමතක කරන්නේ නැහැ. මට අමතක වෙන්නේ නැතිම සිදුවීම තමයි. ෆිනාලේ එකට දවසකට ඉස්සෙල්ලා මට රිහර්සල් බ්ලූ වෝටර්ස් එකේ. එතකොට එදා ඒ ෆයිනල් රිහර්සල් එකට මම ප්‍රැක්ටිස් කළා. මට 5ට සෙන්ට් ජෝසප් මගේ ඉස්කෝලේම සෙමි ෆයිනල් එක තිබ්බා මොනවාද එයා ෆෝස් එකත් එක්ක. මම එදා රිහර්සල් එකට ගිහිල්ලා මේකප් දාගෙන 6 inches heel එකක් දාගෙන මට නීස් ඉන්ජරිස් දෙකක් තියෙනවා මම ඒගොල්ලන්ට පේන්නේ නැති වෙන්න මම ගාජුත් දාගෙන තමයි රිහර්සල්ස් කරේ 6 inches heel දාගෙන මට heel එකක් දාන්න බෑ දාපු ගමන් ඉදි වෙනවා කකුල් දෙක. ඒ දේවලුත් තියාගෙන මම ෆයිනල් රිහර්සල් එක භාගයක් කරලා 2:00 විතර මම ඔක්කොම මේකප් රිමූව් කරගෙන ආපහු ප්ලේයින් කිට් එකට ෂූස් ගාඩ්ස් ඔක්කොම දාලා මම මැච් එක ප්ලේ කරා. ශ්‍රී ලංකාවේ අපි සෙමි එක දිනලා රෑ මට මතක විදියට 5ට තිබ්බේ 7 විතර වුණා ඉවර වෙද්දි මම එහෙමම ඒ කිට් එක පිටින් ආපහු ගියා රිහර්සල් වලට. ඒ කිට් එක පිටටම හයි හීල්ස් දෙක දාගෙන ගාඩ්ස් උත් දාගෙන අන්න ඒ වගේ කැපවීමක් කරලා මං ජීවිතේ හිතුවේ නෑ මොකද මේ මට මගේ ජීවිතේ ගොඩක් දේවල් අයියා මේ ඒ කියන්නේ එකක් දෙයක් ලබා ගන්නවා නම් ඒකත් එක්කම තව 4-5ක් විතර එකට එනවා. මං ඒ 4-5ම ආපහු ඒ 4-5මත් කරන්න ඕනේ. මොකද රිලීස් එකක් නැහැ. ඉතින් කොහොම හරි ඒකත් කරලා ෆිනාලේ එකේ 31 වෙනිදා තිබ්බේ. මම ශ්‍රී ලංකාව වුණා. පළවෙනිදා නෙමෙයි දෙවෙනිදා මට ෆයිනල් එක. ඉතින් ඒ මාර ටෆ් කාලයක්. හැබැයි ක්‍රීඩාවෙ හින්දා මට මේ දේවල් ඔක්කොම ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම නොහිතූ විදිහට මගේ හැමත් එක්ක මම 2013 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණා කළු හැමත් එක්ක.
ඉතින් ඒක දෙලා ඉන්න ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනත් එක්කයි. ඉතින් වැඩසටහන අතරතුර වීවා කෝප් එක රහ බලන්නත් පුළුවන් සුරංජි කතා බහ අතරතුර සෑහෙන කතා කරා යනවනේ. උකු ගතියෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප් එක උපරිම රස විඳ ගන්න. උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි. දැන් අර ඔයා මේ නවත්තපු තැනින් පටන් ගමුකෝ. ඔයා මිදන් කියන ඔයාගේ සමේ පැහැයත් එක්ක ඔයාට මිස් ශ්‍රී ලංකා කෙනෙක් වෙන්න පුළුවන් වුණා කියන එක. ඇයි ඔයාට එහෙම හිතුනේ? හිතෙන්නේ. සමේ පැහැ වැදගත් වෙනවද? අපි කියමුකෝ රූ රැජිනක් වෙන්න. සමේ පැහැ වැදගත් නෑ ඇත්තටම. දැන් අපේ මතයක් තියෙන්නේ අයියා. කළු හැමට වඩා සුදු හැම හොඳයි කියන එක. දැන් අපි නෝමල් ලංකාවේ ටෙලිවිෂන් එකක් ගත්තත් කළු වලට වඩා වැඩිපුරින්ම සුදු කට්ටියනේ. එතකොට අපි පොඩි කාලේ ඉඳන්ම දන්නේ සුදු රූප රාජිනියෝ තමයි ඉන්නේ කියලා කියන. අපි පොඩි කාලේ ඉඳන්ම ඔළුවට මනසට ගිහිලා තියෙන්නේ සුදු වුණොත් ලස්සනයි කියන. මොකද මගේ නංගි සුදුම සුදුයි. මගේ නංගි මගේ පාට නෙමෙයි. එයා තනිකර සුදුම සුදුයි. පොඩි කාලේදිත් රණ්ඩු කියන්නේ අම්මත් එක්ක ෆයිට් කරනවා. ඇයි අම්මා නංගව සුදු කරලා මාව කළු කරේ කියන එක. මොකද ඇයි මං ඒ තත්ත්වෙට මේ මූණ පාන්න හේතුව මොනවද අම්මා කිව්වේ එතකොට? අම්මා කියන කළු මැණික කියලා. ඉතින් එතකොට ඉතින් පොඩි කාලේ රණ්ඩු කරනකොට වගේම ඉස්කෝලේට දැන් ගියාම උනත් දැන් නංගිව ගේනවනේ. නංගිත් මගේ ඉස්කෝලේටමයි ගියේ. එනකොට ඒත් කියන ආනේ ඔයා කළුම කළුයි නංගි සුදුම සුදුයි. අන්න ඒ වගේ මෙන්ටැලිටි එක සහ අපි මේ අර පොඩි වයසට දරා ගන්න බෑනේ ඒ කාලේ. මට හරි තරහයි මේ කළු කියන මේ පාටත් එක්ක. අඩුම තරමේ කළු ඇඳුමක්වත් අඳින්නේ නැහැ ඒ දවස්වල. මොකද ඒ තරම් තරහයි මම. ඇයි නංගි සුදුයි මම කළුයි මිනිස්සු ආනවා අපෝ ඔයා නම් අඟුරු කෑල්ලක් වගේ නංගි නම් බානකො නංගි සුදුම සුදුයි කියලා ගෙදර ඇවිල්ලා අනන්ත අප්‍රමාණ රණ්ඩු කරා. මෑතක් කියන්නේ දැන් මිස් ශ්‍රී ලංකා වෙන්නේ ඉස්සෙල්ලා වුණත් මගේ මතයේ තිබේ සුදු කට්ටිය තමයි මිස් ශ්‍රී ලංකා කෙනෙක් වෙන්නේ කියලා. මම දන්නේ නැහැ ඒගොල්ලෝ ඒ දවස්වල මම දැනන් හිටියේ නැහැ ඒගොල්ලෝ මේ සුදු වෙන්නේ ක්‍රීම් දානවද නැත්නම් ඒගොල්ලන්ගේ උප්පත්තියෙන් එන සුදක්ද කොහොමද කියන එහෙම දැනුමක් නැහැ. හැබැයි මම ආවට පස්සේ මම මේ මගෙන් ඒක කැඩුනා. කළු කියන එක. කොහොමද මට මතකයි මම 2011 ඔය බීච් ගේම්ස් අපි බ්‍රොන්ස් මෙඩල් එක අරගෙන මේ එක්තරා ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගියාම ඒ අවුරුද්දේ විශ්ව රූ රැජින කළු ජාතිකයෙක් කෙනෙක්. එතකොට මට මොකක් හරි එකකදී ඔය ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වා මේ 2011 දී මිස් ශ්‍රී ලංකා කෙනෙක් ඔයාටත් වෙන්න බැරි නෑ ඔයාගේ කළුවමත් එක්ක කියලා. එහෙම කිව්වා. ඉතින් කවදාකවත් මම හිතුවේ නෑ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ජීවිතේ හැරුම් ලක්ෂයක් මගේ පාට මට. හිතපො නැති විදිහට. සාමාන්‍යයෙන් දැන් ඔය තරංගේ අතරතුර ඔය හැමේ පාට පිළිබඳ කතාව වුණාද නෑ ඔයාගේ පාටත් එක්ක ඔයාට නම් දිනන්න බෑ කවදාවත් කියන දේ එහෙම පොඩි එහෙම තිබ්බ නැතුව නෑ. පාටට කෙසේ වෙතත් මොකද එතන ඔක්කොම හිටියේ මොඩල්ස්. එතන ඔක්කොම ෆීල්ඩ් එකේ වැඩ කරපු කට්ටිය. සහ ඒගොල්ලෝ ඉගෙන ගත්ත කට්ටිය. මම මෙලෝ දෙයක් නෑ. මං අඩුම තරමේ රෑම්ප් එකක ඇවිදින්නේ කොහොමද කියලා දන්නේ නෑ. හැබැයි ඉතින් ක්‍රීඩාව පැත්තෙන් ඔබට ලං කරන්න බෑනේ මේ වෙලාවේ. ඔව් ක්‍රීඩාව පැත්තෙන් කාටත් මම අදටත් කියනවා අදටත් මේ වෙනකොටත් මං කියනවා මගේ මට ලං වෙන කවුරුත් නෑ ක්‍රීඩාවේ. මගේ ක්‍රීඩාවේ මගේ තැනට ලං වෙන කවුරුත් තාම නෑ. තාම හැදිලත් නෑ. මට මේක ඍජු පිළිතුරක් දෙන්න. ඔබ දැන් නෙට්බෝල් බාස්කට්බෝල් ගත්තම මේ ක්‍රීඩා දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක්. අනිත් පැත්තේ මිස් ශ්‍රී ලංකා කෙනෙක්. ඇයි මේ ලංකාවේ තරුණියන් නැත්තම් කාන්තාවන් සුදු වෙන්න මෙච්චර කැමති? ඒගොල්ලන්ගේ මානසිකත්වනේ. දැන් මම අපි මෙහෙම කියමුකෝ. මම ලංකාව නියෝජනය කරගෙන ඔය කියන ක්‍රීඩා දෙකෙන් සහ මිස් ශ්‍රී ලංකා වෙලා වර්ල්ඩ් පැජන්ට් එකට ගිය කෙනෙක්. සහ ඒ වර්ල්ඩ් පැජන්ට් එක හරහා මට සමහර ලංකාවේ මිස් ශ්‍රී ලංකා කෙනෙක් විදිහට මට ගිහිල්ලා යුරෝපීය ශ්‍රී ලාංකීය රූ රැජිනේට කවුන්ට් කරන අවස්ථාව ලැබුණා. ඒ ගිය වෙලාවක මම දැක්කා සහ ක්‍රීඩා කරන්න යනකොට උනත් ඒගොල්ලෝ මගේ පාටට සෑහෙන කැමති. ඒක මම මේ මිස් ශ්‍රී ලංකා වෙන්න ඉස්සෙල්ලා නෙමෙයි. මම මිස් ශ්‍රී ලංකා වෙන්න ඉස්සෙල්ලා මම 2005 ඉඳන් පටන් ගත්ත මගේ ක්‍රීඩා ජීවිතේ. ජාත්‍යන්තරයට ගියාම ඒගොල්ලෝ මාර කැමති මගේ පාටට. මම දන්නේ නැහැ ඒගොල්ලන් කතා වෙනවා. ඇස් වලට කැමති. ලංකාවේ පාටට කැමති. මගේ පාටට ගොඩක් කැමති. මට ඒක හරි වදයක් කියලා හිතුණාට මගේ පාට මට කැතයි කියලා හිතුණාට අපි වෙන රටවල් වලට ගියාම මේ පාටට පුදුම තැනක් තියෙනවා. සා පොදුවේ විශේෂයෙන්ම මේ අපේ වගේ රටවල් ගත්තා මේ තලෙලු වර්ණය තමයි සාමාන්‍ය වර්ණය. මම එක්තරා යුරෝපයට ගිය වෙලාවේ එක්තරා කඩේකට ගියා. කඩේකට යනකොට මේ මිනිස්සයා මූණ විතරක් කළුම කළුයි. ඒ කියන්නේ මටත් වඩා කළුයි. හැබැයි අත් ටික ඔක්කොම සුදුයි. ඊපස්සේ මං ඇහුවා ඇයි ඒ කියන්නේ අපි දැන් ෆිට වෙනවනේ දැන් කතා කරනකොට එහෙම අපි දැන් පොඩ්ඩක් කතා බහ කරලා රටවල් ගැන අහලා එහෙමම කරද්දී මං ඉතින් ෆිට එකේ ඇහුවා එයාට
මේ ඇයි ඔයා ඔය ටෑන් එකේ ඩාර්ක්ම ටෑන් එක කරගෙන ඉන්නේ කියලා. ඕගොල්ලෝ බ්ලෙසඩ් ඕගොල්ලන්ගේ ඔය කලර් එකෙන් අපිට තියෙන්නේ අපි හැමදාම දකින්නේ මේ සුදු පාට විතරයි. අපි හැමදාම දකින්නේ යුරෝපයේද හැම තැනමද දැන් චයිනා, ජපාන්, කොරියා, ආසියාතික රටවලුත් තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල්, ඇමරිකානු රටවල් ඔක්කොම ගත්තාම එකම පාටක් වගේ තියෙන්නේ. ඕගොල්ලෝ හරීම බ්ලෙසඩ් ඒ අතින් ගත්තාම. ඕගොල්ලන්ගේ පාටවල් බලන්න ඕගොල්ලන් කොච්චර ලස්සනද. අපි මේ ඕගොල්ලන්ගේ පාට ගන්න try කරනවා කියනවා. මොකද හැම ඒගොල්ලන්ට සමහරුන්ට ලංකාවට ඇවිල්ලා බීචස් වල ඉන්න බෑ. මොකද සමහරුන්ට වත්කමක් නැහැ ඉන්න. සමහර තියෙන ප්‍රශ්න ඒවා මේවත් එක්ක ඒගොල්ලන්ට ඇවිල්ලා ඉන්න බෑ. නමුත් පිට රටකට ගියාම අපිට තේරෙනවා අපි කොච්චර මේ ඇත්තටම අපි අපේ රටින්ද අපි කොච්චර මේ භාග්‍යවන්තද කියලා ඒ වගේ මිනිස්සුන්ගෙන් ඒ වගේ දෙයක් ආගන්න. මගේ පාටට මෙච්චර කැමතියි කියන්නේ මගේ නෙමෙයි. මම කියන්නේ අපි මේ සමේ වර්ණයට ගත්තාම අපේ සමේ වර්ණය ගත්තාම මේ මිනිස්සු ඒ තරම් කැමති. රටවල් වල ගිහිල්ලා ඒගොල්ලන් බීචස් වල ඉන්නව කළු වෙන්න. ඒ කරලත් ඒගොල්ලන්ට ඒ පාටට එන්න බෑ. ලංකාවට ආවත් ලංකාවෙත් අපේ වැඩිපුරම විදේශ මේ විනිමයක් අපි ලබා ගන්න හේතුව මේකනේ. එතකොට ඒ ඇවිල්ලා ඒ කෝස්ටල් ඒරියා එකේ ඒගොල්ලෝ හරි කැමති ඒ අපේ කලර් එක ගන්න. එතකොට තමයි මං හිතුවේ මම දැන් මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ තමයි මට මගේ කලර් එක ගැන ප්‍රවුඩ්නස් එකක් ආවේ හිතට. තියෙන්නේ මං හරි බ්ලෙසඩ් නේද මේ කලර් එකත් එක්ක. ගොඩක් දෙනෙක්ට ලැබෙන්නේ නැති chance මට හම්බුණා මගේ පාටත් එක්ක. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා අද සුදු වෙන්නේ නැතුව මේ පාටේ ඉන්න එක. මොකද තරුණියෙක් වුණාම අපිට උප්පත්තියෙම ලැබෙන ලස්සනක් තියෙනවා. සුදු වෙන්න කියන්නේ මෙහෙමයි. දැන් මම අවුවේ කර වෙනවා. එතකොට මගේ පාට මීට වඩා ඩාර්ක් වෙනවා. හැබැයි රෑට ෆෙයානස් එකක් ගන්න එක. එතකොට ඩේ ක්‍රීම් එකක් ගන්න එක. ඒක කමන්නේ. මොකද මොයිස්චරයිස් වෙන්න ඕනේ අපි තරුණයි. එතකොට අපි ආසයි ලස්සනට ඉන්න. එහෙමයි කියලා ඒකේ ඇඩ්වාන්ස් ලෙවල් එකට ගිහිල්ලා සුදු වෙන ක්‍රීම් එකකින්ම අය කියන්න බෑ සුදු වෙනවා කියන එක. ඊට අමතරව ඒගොල්ලන් ගන්න තව තියෙනවා. ඒගොල්ලන් වෙල්නස් කියලා මම දැකලා තියෙනවා වෙල්නස් දේවල් ඉන්ජෙක්ට් කරගන්නවා. එතකොට තව නිකන් මේ සේලයින් එකක් වගේ ඒගොල්ලන් ඇඟට වෙල්නස් කියලා ඒගොල්ලන් දාගන්නවා. අපි කවුද දන්නේ මේවා අපි දැන් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගහලා සුදු වෙන ක්‍රීම් එකෙන් සුදු වෙනවා කියන එක මම කියන්නේ නැහැ. ඒ සමහරවිට සුදු නෙමෙයි සුදු මැලි වෙලා ඉන්නේ. සුදු මැලි වෙලා ඉන්නවා. ඉතින් මෙහෙමයි. ඕක බලද්දී දැන් මම වගේ එක්කෙනෙක් මෙහෙම ඉඳලා මම එකපාරට සුදු නා කියන්නකෝ. මොකක්ද එකපාරට කියන්නේ? කතා යන්නේ කොහොමද? මෙයා මේ ඉන්ජෙක්ෂන්ස් ගහලා. සමහර විට ඉන්ජෙක්ෂන්ස් නොගන්න වෙන්නත් පුළුවන්. සමහර විට සමේ රෝගයකින්ද එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි දකින්න මිනිස්සයා කියන රයිට් මේ ඉන්ජෙක්ෂන්ස් ගහලා බාන්න මෙයා ක්‍රීම් ගාලා සුදු වෙන්න. මෙයා මෙහෙම නෙමෙයිනේ හිටියේ දැන් බානක මෙයාගේ හැටි. ඇයි අපි මේ දේවල් අහගන්නේ? මේ දේවල් අපි අහගන්න නරකයි. මං කියන්නේ අපිට තමන්ගේ ලස්සනක් තියෙනවනම් ඒක ෂේප් වෙන්න අපි ඔය මොයිස්චරයිස් දේවල් ගෑවට ඩේ ක්‍රීම් එකක් නයිට් ක්‍රීම් එකක් ගෑවට කමන්නේ නැහැ. හැබැයි අපි ඔය ඉන්ජෙක්ට් කරගන්නවා සහ අපි ඔය වෙල්නස් දේවල් අපි ඇඟට ගන්නවා කියන ඔක తాවකාලික සතුටක් විතරයි. මොකද අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපේ කය දිරනවා. අවුරුදු 40ක් වෙනකොට දැන් හොඳම උදාහරණයක් ගන්නකො මයිකල් ජැක්සන්. එයා ලස්සන වෙන්න සුදු වෙන්න කියලා ඔක්කොම දේවල් ගත්තා. අන්තිමට එයා නැති වෙනකොට එයාගේ මූණේ හැම දෙයක්ම දිරන්න ගත්තනේ. ඉතින් මේ දේවල් తాවකාලික සතුට විතරයි. අපි ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ. වයසට ගියාට පස්සේ ওই ගාපු දේවල් වල ඉෆෙක්ට්ස් ආවට පස්සේ කොහොමද මිනිස්සුන් ඉස්සරහට කියලා කතා බහ කරන්නේ? හරි සොලංජි මට මේකටත් පිළිතුරක් දෙන්න විශේෂයෙන්ම දැන් ඔබ මම මේ ප්‍රශ්නෙත් අහන්නේ ඔබ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් එක ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රීඩා දෙකක් නියෝජනය කරපු ක්‍රීඩිකාවක් අනිත් පැත්තෙන් තමයි විශේෂයෙන්ම ඔබ මේකේ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක් කොහොමද ලංකාව ඇතුලේ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ගත්තම ක්‍රීඩාවේ යෙදෙන තියෙන පිළිගැනීම අපි ඔක්කොම දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට තමයි ලොකුම තැනක් තියෙන ලංකාවේ ඇටෙන්ෂන් එක තියෙන ලොකු ඇටෙන්ෂන් එකක් තියෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් අපිත් මං දැන් අවුරුදු 16ක 17ක කාලයක් ලංකාව නියෝජනය කරනවා. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා වගේම තමයි අපිත්. ඒ වගේම ඇත්ලීට් කෙනෙකුත්. ඒතර අපි ඔක්කොම එකම ක්‍රෙස්ට් එක. මොකද මේ ක්‍රෙස්ට් එකක් අපිට නිකන් ආවට ගියාට ගන්න බෑ. අපේ දහඩිය මහන්සිය කැපවීම හැමදේම තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම හැම ජාතික තලයකම ක්‍රීඩා කරන ක්‍රීඩිකාව එක නෙට්බෝල්ද බාස්කට්බෝල්ද ක්‍රිකට්ද රග්බිද ඇත්ලටික්ස්ද ඒවා කියලා අදාළත්වයක් නැහැ. ඔක්කොම යන්නේ එක ක්‍රෙස්ට් එකකට. මේ ක්‍රෙස්ට් එකක් ලබා ගන්න හරි අමාරුයි. ලීසියෙන් නිකන් බාස්කට්බෝල් එක ගහපලියට අපිට ගන්න බෑනේ. ඉතින් පිළිගැනීම ගත්තාම මම ඒකයි කියන්නේ පැසිපන්දු වලට තියෙන පැසිපන්දු කියන්නේ ලෝකේ වේගවත්ම ක්‍රීඩාව දැන් තියෙනවා. එතකොට ඇමරිකන් පැත්ත ගත්තාම දකුණු ආසියාව සහ ආසියාතික වටෙන් ගත්තාම ලොකු පිළිගැනීමක් තියෙන ක්‍රීඩාවක් world wide. එතකොට
අපි දකුණු ආසියාතික මට්ටමින් අපි දෙවෙනියට හිටපු ටීම් එකක් තමයි ලංකාව කියන්නේ. නමුත් ගිය වසර තිබ්බ ජාතික මේ සවුත් ඒෂියන් ගේම්ස් වලදී අපිට නොහිතපු විදිහට අපිට මෙඩල් එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපිට පිළිගැනීම කියන දේ ඇත්තටම අඩුයි මේ ක්‍රීඩාවට. මේ ක්‍රීඩාව විතරක් නෙවෙයි සමහර තවත් ක්‍රීඩා තියෙනවා පිළිගැනීම ඇත්තටම අඩුයි. ඒක පිරිමිද ගැහණුද කියලා නෑ. හැබැයි ගැහණු කියන්නේ කාන්තා කණ්ඩායම විතරයි මේ සැරේ ඔලිම්පික් ක්වොලිෆයර්ස් වලට සිලෙක්ට් වුනේ. පිරිමි කණ්ඩායම සිලෙක්ට් වුනේ නෑ. මොන ක්‍රීඩාවෙන්ද? පැසිපන්දු ක්‍රීඩාව මම කියන්නේ. ඔලිම්පික් පරිසහදන මට්ටමට යන්න ලොකු ප්‍රොසීඩර් එකක් තියෙනවානේ අයියා. අපි පර්ෆෝම් කරන්න ඕනේ හරියට. එතකොට මේ ඔලිම්පික් ක්වොලිෆයර් එකට යනවා කියන්නේ දැන් අපි ඔලිම්පික් ක්වොලිෆයර් ගියා කියලා අයියලා දන්නෙත් නෑනේ. ඔබත් එක දුරකථනයෙන් කතා කරනකන් දන්නේ නැහැ. කරනකන් දන්නේ නැහැ. අපි ලංකාවට එනවා දන්නෙත් අපි යනවා දන්නෙත් නැහැ කවුරුත්. අන්න රටේ පැසිපන්දු ක්‍රීඩාවට තියෙන තැන. අපි යන්නෙත් ලංකාවේ මොකද අපි දැන් ගියාට පස්සේ ශ්‍රී ලංකා මාතා නමෝ නෙමෙයිද කියන්නේ. එකම දේ. වර්ල්ඩ් කප් එකක් දින්නත් එකම ජාතිය ගිය යන්නේ. අපි පරිදිලාවත් අපි කියන්නේ එකම ජාතිය ගිය තමයි. ඇයි ක්‍රීඩාවල් වලට සමතැන දෙන්නේ නැතුව ෆේවරේෂන්ස් විතරක් කරන්නේ? මේ වගේ කොච්චර අමාරුකම් මැද්දේ යන පිරිසක් ඉන්නවද? මම කියන්නේ අපේ ස්පෝර්ට් එක විතරක් නෙමෙයි. මම දැක්ක අයියාගේ ස්පෝර්ට් අයියත් එක්කම ඇවිල්ලා තවත් ජාතික තලයේ ක්‍රීඩිකාවක් ඇවිල්ලා කතා කරනවා. එතකොට අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. ඇයි අපිට පිළිගැනීමක් නැත්තේ? අපි කරන්නේත් රට වෙනුවෙන්ම දෙයක්. එතකොට මේ එහෙම බලද්දී හරි කනගාටුයි. සමහර තැන්වල ඔබ හිතන්නේ ඇයි? ඒක මම හිතන විදිහට ගොඩක් වෙලාවට මේ මං හිතන්නේ ලංකාවේ කතාව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේකට තියෙන තැන ගන්න මේක අපිට විතරක් බෑනේ. ඒක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඒක මොනිටර් කරන්න ඕනේ. මොකද ෆෙඩරේෂන් එක කියන්නේ චූටි තැනක්. ෆෙඩරේෂන් එක කරන්නේ අපිව බෑක්බෝන් එක තියාගෙන අපිව බෑකප් එකක් කරන එක විතරයි. ඒගොල්ලන් අපිට ඒගොල්ලන්ට පුළුවන් විදිහට අපිට ෆැසිලිටිස් දෙනවා. එතකොට දැන් මේ ගත්ත ක්‍රීඩා මේ පහුගිය අපි දැන් ඔලිම්පික් ක්වොලිෆයර්ස් වලට යද්දී අපිට අඩුම තරමේ ප්‍රැක්ටිස් කරන ස්ටේඩියම් එකවත් හම්බුනේ නැහැ. ෆෙඩරේෂන් එක ලොකු ට්‍රයි එකක් දුන්නා මේ අපිට මේ පූල් කරලා අපිව මේ සුගතදාස ස්ටේඩියම් එක ගන්න. පවතින කොරෝනා තත්ත්වය කියලා ඒගොල්ලෝ අපිට දුන්නේ. එතකොට අපි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් නෙමෙයිද? ඇයි අපිට එච්චර රටේ තියෙන ලොකුම ක්‍රීඩාගාරය මේ කොරෝනා එකක් නිසා කියලා නම් ඒගොල්ලෝ කියනවා නම් මේ පවතින වසංගතයේ හින්දා අපිට ඒක ප්‍රැක්ටිස් කරන්න දෙන්න බෑ කියනවා. මොකටද ඒ වගේ දෙයක් ඇරලා තියෙන්නේ? අපි යන්නේ නිකන් මේ දෙයක් මේ පර්ෆෝම් කරන්නේ නෙමෙයි. අපි යන්නේ කෙලින්ම ලෝකෙම තියෙන මහා ක්‍රීඩා වලට ක්වොලිෆයිඩ් වෙන්න යන ටූර්නමන්ට් එකට ගියේ. සහ රට වෙනුවෙන්. රට වෙනුවෙන්. ඇයි අපිට ඒ දේවල් කරන්න නැත්තේ? සහ කීයෙන් කී දෙනාටද එහෙම යන්න පුළුවන්? අනිවාර්යයෙන්. මොකද පැසිපන්දු ක්‍රීඩාවට පළවෙනි වතාවට තමයි ඔලිම්පික් ක්වොලිෆයර් කියන්නේ ඔලිම්පික් පරිසාදන මට්ටමට යන්න සුදුසුකම් ලැබෙන්නේ. මේ පළවෙනි වතාව. මොකද පැසිපන්දු ක්‍රීඩාවෙන් යන්න ටිකක් අමාරුයි. රටේ ප්‍රධාන ප්‍රවෘත්ති කීයක ඔය නිවුස් එක ගියාද? කීයෙන් කී දෙනාද දන්නේ කියන්න කොක්කට මිසලා. රටේ කිසිම කෙනෙක් දන්නේත් නැහැ. ප්‍රධාන ප්‍රවෘත්තියකට තියා මම නම් හිතන්නේ නැහැ. ඒගොල්ලන් කොහමරි මැචස් ගියාම අපි පරදෙන මැචස් ටික පෙන්නලා නම් තිබ්බා. මොකද කොහොමත් අපි යනකොට අපිට මොනවාද පැසසුම් වලට වඩා ගැරහුම් නේ තියෙන්නේ. රටට එනකොට අපි. එතකොට අපි පරදෙන මැචස් ටික නම් පෙන්නලා තිබ්බා. ඒ ටික පෙන්නුවා මිසක් අපිව කෙලින් කවදාකවත් රටේ කිසිම තැනක මේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට ගියේ නැහැ. මේ 4 දෙනා ඔලිම්පික් පරිසාදන මට්ටමේ තරඟාවලිය සඳහා මේ රටට යනවා කියන එක. කවුද ගියානිත් ක්‍රීඩිකාව නොබෑරෙන්නේ? මාත් එක්ක ගියේ බෙනිකා තලගල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්, අංජලි ඒකනායක තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් සහ කනිෂ්ඨ ක්‍රීඩිකාවක් අපිත් එක්ක මේ සැරේ එකතු වුණා ස්ටෙෆ්නි කියලා. අපි 4 දෙනා තමයි ගියේ. අපි 4 දෙනාගෙන් අපි 3 දෙනාම අපි ලොකු 3 දෙනෙක් ඉන්නවා. මම කිව්වා අංජලි බෙනිකා මම අපි තමයි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව දැන්ට ඉන්න. ඉතින් අපි 4 දෙනා ඇත්තටම සිලෙක්ට් වෙච්ච දවසේ ඉඳන්ම මාරම මම දැන් මේ කියන විදිහට මගේ වචනේ කියන මාර කට්ටක් කෑවේ අපි. වීසා එක හම්බෙලා ටිකට් එක හම්බෙලා රටින් යනකම්ම ලොකු ප්‍රශ්නත් එක්ක ගියයි මෙතන රටේ ව්‍යසනයක් තියෙනවා. ඒ වගේම අපිට වීසා ගන්න ලොකු අමාරුවක් වුණා. මොකද ඉන්දියාවේ වෙනකොට මේ ලොකු බෑන් කිරීම තත්යකට පත් වෙලා තියෙනවා. මොකද ඉන්දියාව වලට ගිහිල්ලා තමයි අපේ වීසා මෙහෙට එන්නේ. එතකොට ඒ දේවල් එක්ක අපිට අපි ලොකු ප්‍රෙෂර් එකකින් හිටියේ. මොකද අපිට ප්‍රැක්ටිස් කරගන්න විදියක් නැහැ, තැනක් නැහැ. හරියම. මොකද ඒ සර්ෆේස් එකක් තියෙන එකම ක්‍රීඩාගාරය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය විතරයි. එතකොට අපිට ඒ ෆැසිලිටි එක හම්බුනේ නැහැ.
එතකොට මේ කොරෝනා තත්ත්වයේ තියෙනකොට අපි කිව්වා අපි 4 දෙනා පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිට PCR තිබ්බ 7ක් විතර කරන්න යන්න ඉස්සෙල්ලා. ලංකාවෙන් 2ක් කරලා ගියේ. එතකොට අපි 4 දෙනා එකට ඉන්න ඕනේ. මොකද සෞඛ්‍ය තත්ත්වයේ පැත්තෙන් අපි 4 දෙනා ඉන්න ඕනේ. එතකොට අපිට ඉන්න තැනක් තිබ්බේ නැහැ. අපි ගෙදර යනවා ඒ දවස්වල කියලා තිබ්බා මේ ප්‍රොටෝකෝල්ස් වගේක් ඇවිල්ලා තිබ්බා අපිට මේ ෆෙඩරේෂන් එකෙන් අපිට කිව්වා ඒගොල්ලන් මොනවාද වර්ල්ඩ් මේ FIBA එකෙන් අපිට එවලා තිබ්බා කියලා ප්‍රොටෝකෝල් එක. එන 4 දෙනාද 6 දෙනාද එකට ඉන්න. එතකොට ට්‍රැවල් කරනවා නම් පර්සනල් වෙහිකල්ස් වල විතරක් ට්‍රැවල් කරන්න කියලා. එතකොට අපි හැමෝටම පර්සනල් වෙහිකල්ස් නැහැනේ. අපි එතකොට Uber එකක් හරි පික්මි එකක් හරි දාගෙන තමයි එන්න ඕනේ. පෞද්ගලික වාහන නැහැ. එතකොට ඒ වගේ තියෙන තත්ත්වයක අපි ගෙදර ඉඳන් එනවා ප්‍රැක්ටිස් වලට හරි හැමං කෝට් එකක් නැහැ. ඉතින් ඔයවත් එක්ක තමයි අපි මේ තරඟාවලිය සඳහා ගියේ. මේ ලෝකේ තියෙන ලොකු තරඟාවලියක එකක් සඳහා ගියේ. ඒ වගේම අපි ආසියාතික මට්ටමකින් ලෝක මට්ටමකට ගිය පළවෙනි වතාව මේ. අපි හැමදාම ආසියාතික මට්ටමේ විතරයි යන්නේ. පැසිපන්දු කෙනෙක්. ආසියාතික මට්ටමේ ලෝක මට්ටමට ජාත්‍යන්තරයේ ලොකුම ජාත්‍යන්තරයට ගියේ මේ ටූර්නමන්ට් එකේ. එතකොට ඒ ප්ලේයර්ස්ලට මේ වගේ රිසෝසස් ගවර්න්මන්ට් එකෙන් හම්බුන්නේ නැහැ කියන්නේ. අපේ ෆෙඩරේෂන් එක පව් ඉතින් ඇත්තටම. ඒ මිනිස්සු try කරා අපි වෙනුවෙන් දෙයක් කරන්න. ලෙටර්ස් ගැහුවා. ඒ දේවල් ඔක්කොම කරා ඒ වුණාට අපිට ඒ දේවල් හම්බුනේ නැහැ. හැබැයි අපි ගියාට පස්සේ පෙරදිලා ආවනේ. පරාද වෙනවා. මොකද ජය පරාජය දෙකම තියෙනවා. අපි අනිත් එක අප්කමින් කන්ට්‍රි එක. අපි ෆස්ට් ටයිම් යුරෝප් ගියේ. යුරෝපෙට ගිහලා යුරෝපයේ ප්‍රබල ටීම් එක්ක සෙල්ලම් කරේ. එතකොට ලංකාවට එනකොට ලංකාවේ මිනිස්සු අපිට කොච්චර ක්‍රිටිසයිස් කරනවද මේගොල්ලන්ට මෙහෙම perform කරන්න බැරි වුණා. සමහර ජපාන් වගේ ටීම්ස් එක්ක අපිව සංසන්දනය කරා. ජපාන් ටීම් එකයි අපේ ටීම් එකයි ගන්න බෑ. ඒක අහසයි පොළවයි වගේ. හරි අන්න ඒක හොඳ මාතෘකාවක් කතා කරන්න ඔබ ක්‍රීඩිකාවක් නිසා විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවන් දෙකක් නියෝජනය කරපු ලංකාවේ ඉන්න දක්ෂතම ක්‍රීඩිකාවක් නිසා විශේෂයෙන්ම මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන ක්‍රිටිසයිස් කරන එක කොහොමද දකින්නේ? මේක ක්‍රිකට් ඉඳලා ගත්තම හැම දෙයකටම තියෙනවා. විශේෂයෙන්ම ඔබ කාන්තාවක් තරුණියක් හැටියට මේක කොහොමද බලපාන්නේ ක්‍රීඩිකාවකට ක්‍රීඩාවකට? මේමයි අයියා. ඒක හරියට මානසික ලොකු අපි 4 දෙනා ඇත්තටම ලොකු මානසික ආතතියක හිටියේ. මොකද අපි දැන් අපි තරඟාවලිය ඉවර කළා ලංකාවට ආවිලා අපි දවස් 14ක් නිරෝධානයේ හිටියා. අපිට ඒ නිරෝධානයේ ඉන්නකොට තමයි අපි එහෙ ඉඳන් එනකොටම තමයි මෙහි ලංකාවේ ක්‍රිටිසිසම් කියන එක පටන් ගෙන තිබ්බේ. මොකද අපි 4 දෙනෙක් සිලෙක්ට් වෙන්නේ නිකන් නෙමෙයි. අපි ලංකාවේ මොකද ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන් අසයින් කරපු සිලෙක්ෂන් කමිටි එකක් ඉස්සරහා තමයි අපි සිලෙක්ෂන්ස් කළා තමයි අපි 4 දෙනෙක් සිලෙක්ට් වෙන්නේ. මොකද ඒ වෙලාවේ අපි හොඳට පර්ෆෝම් කරන විදිය අනුව තමයි හොඳම 4 දෙනාම සිලෙක්ට් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ හොඳට පර්ෆෝම් කරපු 4 දෙනා අපි වෙන්නේ නැති. ඒ කියන්නේ අපි සිලෙක්ට් උනේ. එතකොට අපි සිලෙක්ට් වුණාට පස්සේ මම දැන් අර කිව්වා වගේ අපිට රිසෝසස් ගොඩක් තිබ්බේ නැහැ. අපිට හරියට ප්‍රැක්ටිස් කරන්න තැනක් තිබ්බේ නැහැ. එතකොට අපි පූල් කරලා හිටියේ නැහැ. රටේ එක එක තැන්වල නිවාරණ නීති වැටෙනවා. එතකොට අපිට එකට එකතු වෙන්න බෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එක තමයි අපි හිටියේ. එතකොට ওই සමහර ක්‍රිටිසිසම් වලදී ආව දෙයක් තමයි අපි ජපාන් කණ්ඩායමයි සංසන්දනය කරපු එක. ජපාන් ටීම් එක කොටයි දැන් අපි ගත්තාම මම තමයි ලංකාවේ දැන් තියෙන උසම ප්ලේයර් බාස්කට් බෝල් නැෂනල් ටීම් එකේ. එතකොට මගේ උස වගේම තමයි ජපාන් ටීම් එකේ ඉතුරු ටික. ඒගොල්ලන්ගේ උස ඉන්නවා. ඒගොල්ලෝ හරිම ෆාස්ට්. ආසියාවේ හොඳ නම්බර් 1 2 ඉන්න කණ්ඩායම. ඒගොල්ලන්ව මේ සංසන්දනය කළා තිබ්බා. ජපාන් ටීම් එක ගත්තාම අයියා ඒගොල්ලන්ගේ එනවා ප්ලේයර්ස්ලා 4 දෙනයි. ඊට අමතරව තව ප්‍රැක්ටිස් එකට තව ප්ලේයර්ස් දෙන්නෙකුයි. ඒගොල්ලන්ගේ නියුට්‍රිෂන් ඩොක්ටර් ෆිසියෝതെරපි ඒ වගේම කෝච්. ඒ වුණාට අපි ලංකාවෙන් ගියේ අපි ප්ලේයර්ස්ලා 4 දෙනා විතරයි. පුහුණුකම් කරපු පුහුණුකරුට වඩා වත් යන්න හම්බුනේ නැහැ වීසා ගහලත්. පුහුණු කරපු කෙනාටත් යන්න බැරුණා වීසා ගහලා. මොකද ලංකාවේ ඒ තරම් අපිට ප්‍රශ්න ආවා නැතුව නෙමෙයි. ඉතින් ජපාන් කණ්ඩායම අපිව මේ සංසන්දනය කරද්දී අපි හිතන්න ඕනේ ඒගොල්ලෝ හිතන්න ඕනේ ක්‍රිටිසයිස් කරන්න ඉස්සෙල්ලා අපි දැන් මොනවද කණ්ඩ යනකොට දවල් ආහාරය හරි උදේ හරි කන්න යනකොට ජපාන් ටීම් එකේ එක නියුට්‍රිෂන් ඇවිල්ලා එයා ඉස්සලා ටේස්ට් කරනවා කැම ටික. එයා ටේස්ට් කළා තමයි ඒක හොඳ නැද්ද කියලා කියන්නේ ප්ලේයර්ස්ලාට කන්න. ඔන්න පළවෙනි එක නියුට්‍රිෂන් ඩයට් එක. මැච් එකෙන් පස්සේ හැමතිස්සෙම ෆිසියෝതെරපි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ව මසාජ් කරලා රිලැක්ස් කරන්න. ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ අවස්ථාවේදී මේ දේවල් බලන්න. පුහුණුකරුවෙක් ඉන්නවා හරි වැරද්ද කියලා දෙන මැච් වල ඇතුළතදී. ඒ වගේම තව අමතර ප්ලේයර්ස් දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන්ට එක්ක සෙල්ලම් කරන්න.
එතකොට මෙච්චර රිසෝසස් තියලා ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ මසල් එක බිල්ඩ් වෙන එක පවා මෙෂර් කරනවා. අපේ මොනවද කරන්නේ? අපිට මොනවද ලැබෙන්නේ? අපි වතුර ටිකක් බොනවා. අපි එනර්ජි ඩ්‍රින්ක් එකක් අපි හදාගෙන බීලා අපි ගිහලා සෙල්ලම් කරන අපේ ශක්තිය. ඕන්න ඕකයි රටේ තත්ත්වය. එතකොට මේගොල්ලෝ දැන් මේ ක්‍රිටිසයිස් කරන්නේ ලෝකයේ සහ ආසියාවේ ඉන්න ප්‍රබල කණ්ඩායමකුයි ලංකාවේ මේ ප්ලස් ටිකක් එක්ක. අපිට ඒ ෆැසිලිටි කිසි දෙයක් නැහැ. ඒ වගේම සමහර ක්‍රිටිසයිස් කරනවා මේ ක්‍රෙස්ට් එක මං කිව්වේ ඒකයි. මේක අපි දේවත්වයෙන් සලකන්න ඕනේ. මේ ක්‍රෙස්ට් එක ලබා ගන්න හරිම අමාරුයි. සෑහෙන දුකක් වින්දා ජීවිතේ. ඒ කියන්නේ පවුල් කැපකිරීම මම දැන් ඔය කියපු ප්ලේයර්ස්ලා 4 දෙනාගෙන් අයියා විශ්වාස කරන්නේ එක අම්මෙක් ඉන්නවා. දරුවට අවුරුදු 4යි. ඒ අම්මා දරුවා ගැන හිතන්නේ නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕනේ හින්දා එයා ඇවිල්ලා සෙල්ලම් කරා. ඒ වගේම මම දැන් විවාහ වෙලා ඉන්නේ. මගේ ස්වාමි පුරුෂයා ඉන්නේ රට. එතකොට ගිය අවුරුද්දේ අපි ගහන තිබ්බේ මේ ටෝර්නමන්ට් එක. මගේ ස්වාමි පුරුෂයා එක්ක විවාහ වෙලා මාසෙ මගේ ස්වාමි පුරුෂයා ගියා රට. මම එන්න බලාපොරොත්තුෙන් ගියේ. මං කිව්වේ මම මේ ටෝර්නමන්ට් එක ගහලා එන්නම් කියලා. මම මේ ටෝර්නමන්ට් එක ප්‍රැක්ටිස් කරා. අන්තිමට ලංකාවම වැහුවා. මට ආපහු යන්න හම්බුන්නේ නැහැ. මගේ හස්බන්ඩ්ට මට මෙහෙට එන්න හම්බුන්නේ නැහැ. ඒතර මගේ හස්බන්ඩ් මං අවුරුදු 2කින් දැකලා නැහැ. ඇයි අපි ක්‍රීඩාවට ආදරෙන් හින්දා. මගේ අම්මා තාංගිව මට බලන්න වෙලාවක් නැහැ. මොකද මම උදේ පාන්දර යනකොට මේගොල්ලෝ නිදි. මං ආපහු රැට එනකොටත් මේගොල්ලෝ නිදි. අන්න ඒ වගේ අපි ඔක්කොම අපි 4 දෙනා කැපවීම කරේ. ඒව දකින්නේ නැහැ කවුරුත්. සහ ඒව අහන්න කවුරුත් නැහනේ. අපි එච්චර දෙයක් කරලා මේ ක්‍රෙස්ට් එකක් අඳින්න නැතුව අපිට දේවල් කියන කට්ටිය ගැන හිතද්දි අපිට ඇත්තටම හිතෙන්නේ අයියෝ අපි මේ ඇයි මෙච්චර දෙයක් කරේ කියන එක. ඔය දේමද ඔබට හිතෙන් දැන් දැන් වර්තමානයේ ක්‍රිකට් ගත්තොත් කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙනවා විවේචන එල්ල කරනවා. හැබැයි ඔය කියන තත්ත්වෙමද ප්‍රායෝගිකව? ප්‍රායෝගිකව ගත්තාම මේක අහසයි පොළවයි. හැම මිනිස්සෙක්ම දන්නවා ක්‍රිකට් වල තියෙන ක්‍රිකට් වලට ගත්තාම ක්‍රිකට් වලට කෙනෙක්ට ගෙවනවනේ. අපිට ගෙවන්නේ නැහනේ. එතකොට ක්‍රිකට් කට්ටියට ඒ බ්ලේම් එක දාන එක හරි. මොකද ඒගොල්ලන්ට හැම ෆැසිලිටි එකක්ම තියෙනවනේ. ලංකාවෙන් ටීම් එකට සිලෙක්ට් වුණ දවසේ ඉඳන් ඒගොල්ලන් ගැන මැනේජර් කෙනෙක් ඉන්නවා ඒගොල්ලන් ගැන හැමතිස්සෙම කන්සර්න් කරන්න. හැම දෙයක්ම බලන්න කරන්න. එතකොට ඒගොල්ලන්ට හැම සැපක්ම දීලානේ තියෙන්නේ. අපි යන්නේ මේ ඉකොනොමි ක්ලාස් එක අපි බිස්නස් ක්ලාස් වල යනවා. ඒගොල්ලන් යන්නේ එක්ක ෆස්ට් ක්ලාස් නැත්නම් බිස්නස් ක්ලාස්. අපිට ඒ වගේවත් දෙන්නේ නැහැ. දැන් අපි 4 දෙනෙක් ගියා කියලා අපිට ඒම හම්බෙන්නේ නැහනේ. එතකොට ඒගොල්ලන්ට එච්චර සැප දීලා ඒගොල්ලෝ එහෙම පර්ෆෝම් කරන එක වැරදි. අන්න එයාලට එහෙම දෙයක් කිව්වට කමක් නැහැ. දැන් කුසල් මෙන්ඩිස් ගත්තාම එයා වයසින් පොඩි ක්‍රීඩකෙක්. හැබැයි ඒගොල්ලෝ කියන විදිහට මෙයාගෙන් දෙයක් කවදාරි දවසක් ගන්න පුළුවන් කියන. සමහරවිට මේ මම හිතන විදිහට එයාට දෙන එක්ස්පෝෂර් එක හරි ඇති. ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් ගහන්න ඕනේ මිනිස්සෙක් අනිවාර්යෙන් ප්ලේයර් කෙනෙක් අනිවාර්යෙන් ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් ගහන්න ඕනේ අයියා. එතකොට තමයි අපිට එක්ස්පීරියන්ස් එන්නේ. දැන් අපි පළවෙනි පාරට තමයි යුරෝප් ගියේ. අපි යුරෝප් මිනිස්සුන්ව දන්නේ නැහැ. මොකද අපි ඒෂියන් කොන්ටිනන්ට් එක ඇතුලේ අපි හොඳටම දන්නවා ප්ලේයර්ස්ලා කොහොමද කරන්නේ කියලා. ඒතර අපි දන්නවා ඒගොල්ලන්ව කොහොමද ගාඩ් කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට වෙනම ස්ට්‍රැටජි එකකට යනවා. නමුත් යුරෝප් අපි සෙල්ලම් කරන්නේ අපි ජීවිතේට දැක්කේ නැහැ මේ පළවෙනි වතාව. ඔය ක්‍රිටිසයිස් කරන කට්ටියම ඔතන ඉන්නවා කෝචස්ලා උතර ඉන්නවා නැෂනල් ටීම්ස් බාරගත්ත කෝචස්ලා නැෂනල් සෙල්ලම් කරපු නැති ප්ලේයර්ස්ලා කරපු ප්ලේයර්ස්ලා සහ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තේ හිටපු කට්ටිය ඒ ඔක්කොම ඉන්නවා. එතකොට මේ හා සමානම දේවල් තමයි ඊට ඉස්සෙල්ලත් වෙලා තියෙන්නේ. එතකොට මේකේ මේ අපිද වැරදි. කියන්නේ ප්ලේයර් කෙනෙක් ගත්තම ප්ලේයර්ද වැරදි හැම දෙයකටම. දින්නම ප්ලේයර්ට ප්‍රශංසා එනවා කෝච් ප්‍රශංසා එනවා. වැරදුනාම වෙන කාටවත් නැහැ. මේ අන්තිමට අසරණ වෙලා මේ එන ප්ලේයර්ස්ලා 4 දෙනෙක්ට කියනවා. හරි. මේ වැඩසටහනට සහභාගී වෙන විශේෂම දැන් කාන්තාවන් සහභාගී වෙනවා විවිධ ශ්‍රේෂ්ඨවලදී අපි බොහෝ වෙලාවට කතා බහ කරනවා විවාහය සම්බන්ධයෙන්. ඔබ කියන්නේ ඔබ විවාහය වෙනුවෙන් කරපු කැපකිරීම. දැන් ඒත් එක්කම කොහොමද විශේෂයෙන්ම ඔබ ක්‍රීඩිකාවක් මේ ශ්‍රී ලංකා කෙනෙක් වෙච්ච කෙනෙක් ජයග්‍රාහිකාවක් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩිකාවක් හැට විවාහය කියන දේ තරුණියක් හැටියට කාන්තාවක් හැටියට ඔබ කොහොමද දකින්නේ? මම හිතන්නේ විවාහයක් කියන්නේ අනිවාර්යෙන් ඕනේ. කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ වේවා විවාහය කියන දේ අනිවාර්යෙන් විය යුතු දෙයක්. හරි වයස ආවම අනිවාර්යෙන් විවාහ වෙන්න ඕනේ. මොකද හැමදාම අපේ ජීවිතේ තනියෙන් ඉන්න බෑනේ. කාන්තාවකට අනිවාර්යෙන් පිරිමියෙක් ඕනමයි ජීවිතේ. මොකද මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා මගේ තාත්තා මම මිස් ශ්‍රී ලංකා වෙලා මාස 6 මගේ තාත්තා නැති වුණා. මගේ තාත්තා නැති වෙන්න ඉස්සෙල්ලා අපිට තිබ්බ තත්ත්වේ තාත්තා නැති වුණාට පස්සේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. මොකද
අපි කිසිම මේ ගැරහුම් කිසි දෙයකට ලක්ුන්නේ නැහැ අපේ තාත්තා ඉඳිද්දි. මොකද පිරිමියා කියන්නේ හයියක්නේ. අපිට මල්ලි කෙනෙක් නැහැ. තාත්තා විතරයි පිරිමියෙක් ඉන්නේ. ගෑනු 3 දෙනෙක්. අපිව බලා ගන්න හරි ලෙඩ ඇඳේ ඉඳලා හරි ශක්තියක් වුණානේ. නැති වුණාට පස්සේ තාත්තා නැති වුණාට පස්සේ අඩුම තරමේ තාත්තගේ මිනිහ වැට්ටිය කටයුතු කරගන්නවත් පිරිමියෙක් කවුරුත් නැහැ. මම තනියම ඔක්කොම කරේ. මට එතකොට අවුරුදු 23යි. මං ජීවිතේට මෝචරයකට ගිහිල්ලා නැහැ. එතකොට මිනි එම්බාම් කරන තැනකට මං ගිහිල්ලා නැහැ. එතන මං ඒ දේවල් ඔක්කොම වින්දා. මගේ ජීවිතේ තාත්තා වෙනුවෙන් මට කරන්න පුළුවන් වෙච්ච දේ මං කරා. කියන්නේ පුතාගේ කාර්යභාරය දුව කරා. මොකද අම්මටයි නංගිට ඒ වෙලාවේ සිහියක් නැහැ. මම විතරයි කෙලින් හිටියේ. එතකොට මේ ඒ වගේ වෙලාවක කොච්චර අපි අසරණවද කියනකො පිරිමි කෙනෙක් නැතුව. මම ඔන්න කසාද බඳලා හිටින මගේ ස්වාමි පුරුෂයන්දී ඒ වැඩ ටික කරන්න. නමුත් ඇයි මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ඉස්සෙල්ලා මම මේ පුටුවේ ඉඳගෙන මේ ඉන්න පුටුවේ ඉඳගෙන අයියත් එක්ක කතා කරපු ගොඩක් කට්ටිය කියපු දේවල් දැක්කාම මට තේරුනේ ඒගොල්ලන්ගේම වීදුරු ගෙවල් වල ඉඳගෙන ඒගොල්ලන්ටම ගල් ගහ ගන්නවා කියන එක. පිරිමියෙක් ඕනේ ජීවිතේට. තාත්තෙක් ඕනේ. තාත්තෙක් නැතුව ජීවත් වෙන්න බෑ. හස්බන්ඩ් කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ. මගේ අම්මට බෑ. අම්මට බෑ වැඩක් කරගන්න තාත්තා නැතුව. අපිට බෑ දරුවෝ විදිහට තාත්තෙක් නැතුව යන්න. මොකද තාත්තා ඉන්නකොට අපිට කිසිම මේ බලපෑමක් එල්ල වෙන්නේ නැහැ නේ. තාත්තා නැති වුණාට පස්සේ අපි ගොඩාක් බලපෑම් වලට ලක් වුණා. අදටත් ඒ වගේ. ඒ වුණාට දැන් මට හයියට මගේ ස්වාමි පුරුෂයා ඉන්නවා. එයා දුර හිටියත් මම එයාට මොන හරි දෙයක් කිව්වොත් එයා කියන්නේ right okay no problem. ඔයා කරගෙන යන්න. වෙන අන්ඩර්ස්ටෑන්ඩින් මිනිස්සෙක් නැත්තම් මට ක්‍රීඩා කරන්නත් බෑ. අද වෙනකන්. දැන් එයාගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක තිබ්බේ හින්දානේ අවුරුදු 2ක් ගිහිල්ලත් මට එයා ගාවට යන්න බැරි වෙලා. අද මට ශ්‍රී ලංකාවේ කියන්නේ වෙන පිරිමියෙක් නම් මට දෙයිද එහෙම කරන්න. ඒකෙන් හින්දා මං හිතන්නේ ජීවිතේට අපිට පිරිමිකේ කසාදය විවාහය කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. දැන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සෝලංගේ ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට උනාට තියෙන විවා වෙතින් තෑගි පාර්සලයකුත් තියෙනවා. පවුලේ කට්ටියත් එක්කම බෙදා හදා ගන්න පුළුවන්. අවසාන වශයෙන් වැඩසටහන අවසන් කරන්න කලින් මට ඔබෙන් දැනගන්න කැමතියි ඔබ මිස් ශ්‍රී ලංකා කෙනෙක් හැටියට. දැන් ගොඩක් කලට අපි දකින්නේ මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණාම ටෙලි නාට්‍යයකට හෝ සිනමාවට දායකත්වය ලබා දෙනවා. ඔබ හිතන විදිහට මිස් ශ්‍රී ලංකා කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද? මිස් ශ්‍රී ලංකා කෙනෙක් කියන්නේ ලොකු ඒ කියන්නේ ඒක මේ දරා ගන්න බැරි ටයිටල් එකක් නේ. ලංකාවෙම ලස්සනම කාන්තාවේ අවුරුද්දේ. එතකොට එයාට ඒ ලස්සනම කාන්තාව කියලා ඒ ටයිටල් එක දීලා නිකන් තියලා නෙමෙයි. ඒකට තව ඇඩ් වෙලා තියෙනවා. එක්ක මිස් වර්ල්ඩ් වෙන්න පුළුවන්, යුනිවර්ස් වෙන්න පුළුවන්, මිස් අර්ත් වෙන්න පුළුවන්. අපිට කාර්යභාරයක් පැවරලා තියෙන අවුරුද්දක් කාලයක් අපි ඒක කරන්න. මම ලංකාවේ පළවෙනි මිස් අර්ත්. එතකොට මට හම්බුණා ඔපචුනිටි එකක් ලංකාවේ පරිසර අමාත්‍යාංශයත් එක්ක වැඩ කරන්න. මගේ රේනින් කාලය ඇතුළත. එතකොට මම ඒගොල්ලන්ත් එක්ක වැඩ කරා. ඒගොල්ලන්ත් එක්ක ගිය ප්‍රොජෙක්ට්ස් මම කරා. එතකොට මම හරි කැමති මම සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක්. මගේ ප්‍රේමීය පැජන්ට් එක කාලෙදිත් මම කරේ සත්තු සම්බන්ධව මේ එකක්. අන්න ඒ වගේ සත්තුන්ව අපි හැමදාම දැන් මේ ලංකාවේ දැන් ලෝකේ වෙලා තියෙන්නේ කූඩු වෙච්ච සත්තු ටික නිදැල්ල ඉන්නවා. කකුල් දෙකේ අපි වගේ සත්තු කුඩු වෙලා ඉන්න කෙනෙක් දැන් දැන් ඔබ ඔය කියන මාතෘකාවට මේ හොඳම කාලයක් නේද? ඇයි ඔබ කතා කරන්නේ නැත්තේ එහෙමනම්? කතා කරන්න අපි කියන දේවල් අහන්නේ නැහනේ. අපි කාටද කතා කරන්නේ? අපි කතා කරොත් අපි කියන දේවල් අහනවද? ඔන්න මම නෙගටිව් විදියට මොනවා දෙයක් කිව්වනම් ඒක අනිවාර්යෙන් කියයි. මට කතා කරලා කියන්න මම කාටද කතා කරලා කියන්නේ? මට මේ දේ කරන්න මම අඳුරන කට්ටිය ඉන්නවා. මම ඒගොල්ලන්ට කිව්වොත් මට මේ ගැන මේ හඬක් නගන්න ඕනේ කියලා කී දෙනාද මට උදව් කරන්නේ? අන්තිමට මම තනි වෙනවා. මම වැරදිකාරයා වෙනවා. ඕක තමයි ලංකාවේ දැන් තියෙන තත්ත්වය. හරි මේ වෙලාවේ මේ පරිසර පද්ධතිය විනාශය ඔබ කොහොමද දකින්නේ? මේක හරිම වැරදි. මේක සම්පූර්ණයෙන් මම දන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මොකට මොනවා වෙයිද කියන්න. මම නම් කියන්නේ මේක මේ බලධාරීන් ඇත්තටම ලංකාව විනාශ කළා කියන එක. ලංකාව කියන්නේ මං කියවා වගේ හරිම පින්වන්ත රටක් මේක. මේ රට අපිට උනත් රටෙන් යන්න හිතලා තියෙනවා මේ තියෙන දේවල් එක්ක මේ දේවල් දකිද්දි. ලංකාවට ඇයි ෆොරින් ඇට්‍රැක්ෂන් එකක් තියෙන්නේ? ලංකාවේ ලස්සනම බීචස් තියෙන්නේ. ලංකාවේ තමයි ලෝකේ ලස්සනම බීචස් තියෙන්නේ ලංකාවේ. ලෝකේ ලස්සනම කොරල් පාර තියෙන්නේ ලංකාවේ. මත්ස්‍යෝ ගත්තාම ඉන්නේ ලංකාවේ. වෙදර් එක ගත්තාම තියෙන්නේ ලංකාවේ. ඇයි අපේ මේ බලධාරීන් මේ වගේ පින්වන්ත භූමියක් නිකන් නාස්ති කරන්නේ? අර වගේ නෞකාවක් එනවා කියලා දන්නවනම් වේලස්සනින් මෙච්චර අලාභහානියක් වෙනවා කියලා දන්නවනම් ඇයි මේක ගෙනාවේ ලංකාවට? ආධාරද? ආධාර මොකටද? මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. දැන් ওই පැතිවල මිනිස්සුන්ට මම නිවුස් වලට දැක්කම් මාළු
මොනවාද මත්ස්‍ය ජනතාව එම කියන්නේ මත්ස්‍ය වෙළඳාම් කරන ජනතාව මාළු ගන්න මිනිස්සු එන්නේ නැහැලු. මාළු එහෙම් පිටින්ම තියනවලු. ඇයි? මේ අපි හින්දාද? මේ ලංකාවේ ඉන්නවා නේද බලධාරී මේවට මොනවාද මේ නිලයට පත්වෙච්ච කට්ටිය ඒක නිලයක් විතරක් කරගන්න නැතුව ඒකට අදාළ වැඩ කරන්න ඕනේ. මේ කොච්චර දුකද ටීවී වල දැක්කදී සත්තුන් මැරෙනවා. මම ඇත්තටම සත්තුන් නැති වෙනවට සහ සත්තුන්ට මොන හරි දෙයක් වෙනවා මට දරා ගන්න බෑ. මට ළමෙක්ට වෙනවා සමානයි. ඒ වගේ දේවල් දකිද්දී මට විතරක් නෙවෙයි පොඩි ළමෙක්ට උනත් දැන් අපි පොඩි කාලේදී අපි දකිනවා මේ දේවල් ලස්සනට තියෙනවා. ඒ වුණාට අපෙන් ඉස්සර පරම්පරාවට දකින්න කිසි දෙයක් නැහැ නේ. මේ බලධාරීන් දැනගන්න ඕනේ මේ වගේ දේවල් නොකර ඉන්න. මට කතා කරන්න පුළුවන් නම් මම ඕන තැනක බය නැතුව කතා කරනවා. මට කතා කරන්න අවස්ථාවක් නැහැ. මොකද මං හඬන නග, ඒ කියන්නේ මම නගන හඬ ඒක ක්‍රියාත්මක කරන්න කවුරුත් ඉස්සරහට ඒ කියන එක මම හිතන්නේ. හරි මට මේකට කෙටි පිළිතුරක් දෙන්න. දැන් ඔබ වැනි අය මේ රටේ ඉන්නේ සුළුතර ප්‍රමාණයක්. විශේෂයෙන් මම කියන්නේ ජාතික කණ්ඩායමක් නියෝජනය කරන රට නියෝජනය කරන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද ඒ වාසනාව? ඒකයි මට ඇත්තම ගෞරවයක් ඔබ මගේ ඉදිරියේ මෙහෙම වාඩි වෙලා ඉන්න එකත්. විශේෂයෙන්ම හිතන්න ශ්‍රී ලංකා ලාංඡනයත් එක්ක මේ ජර්සිය පැනද ගන්න. දැන් බොහෝ වෙලාවට අපි ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ ඔබලා නියෝජනය කරන ක්‍රීඩාවකදී හෝ ජාතික ගීය ගායනා කරලා ඔබ ඒ අවස්ථාවේදී ඉන්නකොට අපි ගොඩක් අපි මනසින් තමයි මේ අවස්ථාවවලට අත්විඳින්නේ. අපිට එහෙම වාසනාවක් ලැබිලා නැහැ ජීවිතේ මට නම් කවදාවත්. ජාතික ගීය ඇහෙනකොට ශ්‍රී ලංකා දජය යටතේ තමන් මේ ජැකට් එක බ්ලේස් එකේ ශ්‍රී ලංකා ක්‍රෙස්ට් එක පැලඳගෙන ඉන්නකොට ඒ එන හැඟීම සොලංගි කොයි වගේද? මට දැන් මේ දැන් කියද්දිත් මගේ මේ හූස් බම්ස් එනවා. ඒ ජීවිතේ ලබන්න තියෙන ලොකුම දේ පිටරටකට ගිහිල්ලා සුද්දෝ ටිකක් එකතු වෙලා අපේ ජාතික ගීය කියනකොට නැගිටලා අපිටත් මේ අතර යනවා කියන හැඟීම මම දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. මේ ක්‍රෙස්ට් එක පළඳ ගන්නත් ලොකු මේ කියන්නේ ලොකු පිනක් තියෙන්න ඕනේ ඇත්තටම. මේකක් ලබා ගන්න බෑ අයියාවට ගියාට. මේක ජීවිතේට එකපාරයි අපිට හම්බ වෙන්නේ. මේ කියන්නේ අපි එකපාරක් සිලෙක්ට් වුණාට පස්සේ අපිට මේ ලැබෙනවා කියන එක මේක ලොකු දෙයක් ජීවිතේ අපේ ඉස්සරහා ගමනට. මම ඇත්තටම කැමතියි කියන්න. අද මම මේ කියන්නේ කැමතියි. මාව මිස් ශ්‍රී ලංකා කෙනෙක් කියලා හඳුන්වනට වඩා මම කැමතියි ජාතික තලයේ ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් කියලා මාව හඳුන්වනට තමයි මම කැමතියි. මොකද අද මම මෙතන ඉඳගන්නේ අයියත් එක්ක ඇවිල්ලා ඉස්සරහ කතා කරන්නේ. සමම මිස් ශ්‍රී ලංකා කෙනෙක් උනේ. මගේ ක්‍රීඩාව සහ මගේ ජාතික තලයට මං ගියේ හින්දා. ඒ මගේ ඇස්වලට කඳුළු එන්නේ බොරු දේවල් වලටනේ. ලංකාව වෙනුවෙන් අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ජාතික කොඩිය මෙහෙම ලෙල දෙනවා දකින්නකොට. ඒ වගේම පේලියක් ගිහිලා අපි ඔක්කොම ඒ අභිමාණයෙන් ජාතික ගීය නමෝ මාතා කියලා කියනකොට ඒ එන ප්‍රෞඩත්වය ඒ ෆීලිං එක මං හිතන්නේ කාටත් ලබා ගන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි. Thank you අයියේ. ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදිහට ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමර එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකයේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට. ගන්නත් දැනගන්න. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV back to school. Social media. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.